පාරිභෝගික පැහැදම එකක් අනිත් එක ව්‍යාපාරික අයභාරය. හරි. මෙයන්ව පාරිභෝගික පැහැදම කියලා කියපුවාම භාණ්ඩ වෙන්න පුළුවන් එහෙම නැත්නම් සේවා වෙන්න පුළුවන් මේ දේවල් අපි පරිභෝජනය කරන්න. දැන් අපි භාණ්ඩයක් වෙන්න පුළුවන් සේවාවක් වෙන්න පුළුවන් ওই දේවල් පුතේ පරිභෝජනය කරනවා නම් ඒ සඳහා වියදම් කරන්න ඕනනේ. නේද? ඔයා වෙළඳපළට ගිහිල්ලා භාණ්ඩයක් මිලදී ගන්න සූදානම් වෙලා ඉන්නවනම් ඔයා පර්ස් එක ඇරලා බලන්න සල්ලි තියනවාද කියලානේ. ඒතකොට සල්ලි තියනවා කියලා බලලා ඔයා ඔය මුදල් නෝට්ටුවක් අතට අරගෙන ඕක වෙලෙන්දට හරි කාට හරි දෙනවා කියලා කියන්නේ ඔයා වියදම් කරනවානේ. හොඳ ඔයා වියදම් කරනවා. එතකොට ඔයා වෙළඳපළට ගිහිල්ලා භාණ්ඩයක් හරි සේවාවක් හරි මිලදී ගන්න මේ කරන වියදමට අපි කියනවා පාරිභෝගික පැහැදම කියලා. හරිද? කියන්නේ පැහැදම කියලා කියන්නේ ඇත්තටම මේ වියදමම තමයි. වියදම තමයි. මෙයාට ආදරයට කියනවා පැහැදම කියලා. හරිද? එතකොට අපි පාරිභෝගික පැහැදම ගණනය කරගන්නවා පුතේ මේ වෙළඳපොලේ භාණ්ඩ එකකයකට තියෙන මිල සහ මේ භාණ්ඩ ප්‍රමාණය මේ භාණ්ඩ ඇතුලේ ඔයා දන්න ප්‍රමාණය ඇතුලේ ඔයා දන්නවා සේවාවක් තියෙනවා කියන කාරණාව. හොඳ. එහෙනම් මිල ගුණ කරනවා අපි ඒකක ප්‍රමාණයෙන් අපිට ගත්ත හැකි පැහැදම. හරි. අනිත් පැත්තෙන් මේ ව්‍යාපාරික අයභාරය කියලා කියනවා මොකද්ද? යම් භාණ්ඩ ප්‍රමාණයක්. යම් භාණ්ඩ ප්‍රමාණයක්. මේ යම් භාණ්ඩ ප්‍රමාණයක් කියලා කියවම මේක ඇතුලේ සේවාවක් තියෙනවා කියන කතාව ඔයා දන්නවා. මොකද අපි පොදුවේ හඳුන්වනවා නේද භාණ්ඩ කියලා. හරිද? එතකොට මේ යම් භාණ්ඩ ප්‍රමාණයක් අලෙවි කිරීමේදී ව්‍යාපාරිකයෙකුට ලැබෙන ආදායම ව්‍යාපාරිකයෙක් ව්‍යාපාර කටයුත්තක් කරලා ලබා ගන්න ආදායමට කියන්නේ මේ ව්‍යාපාරික අයභාරය කියලා. නැත්නම් ව්‍යාපාරයට ලැබෙන ආදායම කියන්නේ. අපි වෙළඳපළට ගිහිල්ලා භාණ්ඩ මිලදී ගන්න ව්‍යාපාරිකයෙක් එහෙම නැත්නම් නිෂ්පාදකයෙක් භාණ්ඩ විකුණන්න ඕනනේ පුතේ. හරිද? අර අපි කලින් අවස්ථාවේ වෙළඳපළට ගිහිල්ලා කඩේ ගහවට ගිහිල්ලා සල්ලි තියනවාද කියලා බලන්නේ භාණ්ඩයක් හරි මොකක් හරි සේවාවක් හරි දැක්කහමනේ. හිතන්න කොණ්ඩේ කපා ගන්න ගියා කියලා. හරිද? එතකොට ව්‍යාපාරිකයා ඒ සේවාව සපයනවා. සපයලා යා මොකද කරන්නේ? ආදායමක් උපයනවා. එතකොට එයා ඒ සේවාව සපයලා ආදායම් උපයන්න නම් පාරිභෝගිකයා විදිහට අපි මේ පැත්තේ මොකද කරන්න ඕන? වියදම් කරන්න ඕන. නේද? පාරිභෝගිකයා ආදායම් ලබන්න පාරිභෝගිකයා වියදම් කරන්න. එතකොට පාරිභෝගිකයාගේ වියදම ව්‍යාපාරිකයාගේ ආදායම වෙනවා. ව්‍යාපාරිකයෙක්ගේ ආදායම පාරිභෝගිකයාගේ වියදම බවට පත් වෙනවා. නේ? එතකොට මේ දෙන්නා එකිනෙකට සම්බන්ධිතවයි කටයුතු කරන්නේ. කියන්නේ එක්කෙනෙක් කඩගත්තොත් අනිත් එක්කෙනා ඉන්නවා. හරිද? පාරිභෝගික ආදායම අනිත් පැත්තට පාරිභෝගිකයාගේ වියදම බවට පරිවර්තනය වෙනවා. හරිද? මේ විදිහට ගත්තාම ඉතින් මේ වෙළඳපොලේ තියෙන ව්‍යාපාරික අයභාරයත් අපිට අර විදිහටම ගණනය කරගන්න පුළුවන්. අයභාරය එහෙම නැත්නම් ආදායම මිලෙන් ගුණ කරනවා අලෙවි කරන ප්‍රමාණය. P ගුණ කිරීම කියමු. එහෙනම් වෙළඳපොලේ ව්‍යාපාරිකයාගේ ආදායම සමාන වෙනවා මොකේද? පාරිභෝගිකයාගේ පැහැදමට. එහෙම නැත්නම් පාරිභෝගිකයාගේ පැහැදම සමාන වෙනවා පාරිභෝගික පැහැදම සමානයි ව්‍යාපාරික ආදායම. හරිද? ඔන්න ඔය
මේ කියන කාරණා ටික සිද්ධ වෙනවා. මේ කියන කාරණා ටික සිද්ධ වෙනවා කියලා කියන්නේ මොකක්ද? පාරිභෝගිකයෙක් වෙළඳපළට ඇවිල්ලා භාණ්ඩ හා සේවා මිලදී ගන්න එයා වියදම් කරනකොට ඒකට කියනවා අපි පාරිභෝගික පැහැදම කියලා. ව්‍යාපාරිකයෙක් භාණ්ඩ හා සේවා අලෙවි කරලා ව්‍යාපාරිකයෙක් ලබන ආදායමට කියනවා ව්‍යාපාරික ආයභාරය කියලා. එතකොට පාරිභෝගිකයා වියදම් කරන එහෙම නැත්නම් පාරිභෝගිකයාගේ පැහැදම ව්‍යාපාරිකයාගේ ආයභාරය වෙනවා. ව්‍යාපාරිකයාගේ අයභාරය පාරිභෝගිකයාගේ පැහැදම. එතකොට ව්‍යාපාරික අයභාරය සමානයි පාරිභෝගික පැහැදම. මම මේ කියපු කාරණා ටික තේරෙනවද ඔයාලට? මම මේ කියපු කාරණා ටික හරි ලියා ගන්න තියනව නේද? ළමයි කතා කරහල්ලකෝ. ලියා ගන්නකෝ. පැහැදම සමානයි මිල වැඩි කිරීම ප්‍රමාණය p ගුණ කිරීම q කියලා එකක් ලියා ගන්න. බස් මේක ලියා ගන්න. අවසානට මේක ලියා ගන්න. හරි ඒ ටික ලියා ගත්තා. ද ඔව් ලියුවා. හරි දැන් මේ බලන්නකෝ පුතේ පාරිභෝගික පැහැදම වෙනස් වෙනවා කියලා කියන්නේ ඔයාලට තේරෙනවනේ අයභාරයත් වෙනස් වෙනවා කියලා. හරිද? අපි චුට්ටක් කතා කරමුකෝ භාණ්ඩයක මිල අඩු වැඩි වුණාම මේ පාරිභෝගික පැහැදමට මොකද්ද වෙන්නේ කියලා. හරිද? මේක කතා කරද්දී අපි කතා කරන්නේ මිල නම්‍යතාවයත් එක්ක. ඇයි දන්නවද මිල නම්‍යතාවයත් එක්ක කතා කරන්නේ? දැන් අපිට එකපාරටම පාරිභෝගික පැහැදම වැඩි අඩු වෙනවා කියන එක පුතේ භාණ්ඩයක මිල වැඩි අඩු වුණා කියලා කතා කරන්න අමාරුයි. දැන් කෙනෙක් නම් කියන්න පුළුවන් භාණ්ඩවල මිල ගණන් ඉහළ ගියාම පාරිභෝගික පැහැදම වැඩි වෙනවා කියලා. පුතේ අපිට එහෙම කියන්න බෑ. ඇයි අපි දන්නවා භාණ්ඩයක මිල වැඩි වුණොත් ඉල්ලුම අඩු කරනවා. එතකොට මිල වැඩි වුණා කියලා ඉල්ලුම අඩු කරපුවාම වියදම වැඩි වෙනවද? වියදම අඩුයි වෙන්නේ. නේද? අයභාරයත් අඩුයි වෙන්නේ. එතකොට අපිට මේක නිශ්චිත විදිහටම කියන්න බෑ භාණ්ඩයක මිල වැඩි වුණා කියලා පාරිභෝගික පැහැදම වැඩි වෙනවා කියලා. හරිද? මොකද සමහර භාණ්ඩ තියෙනවා මිල වැඩි වුණා කියලා අපි ඉල්ලුම අඩු කරන්නේ නැති භාණ්ඩක් තියෙනවා. ඉල්ලුම වැඩි කරන භාණ්ඩක් තියෙනවා. නේ සමහර භාණ්ඩ තියෙනවා ඉල්ලුම අඩු වුණාම අපි මිල අඩු වුණාම අපි ඉල්ලුම වැඩි කරනවා. සමහර භාණ්ඩ තියෙනවා මිල අඩු වුණා කියලා ඉල්ලුම වැඩි කරන්නේ නැති භාණ්ඩක් තියෙනවා. තියෙනවද නැද්ද? මෙන්න මේ කියන කාරණා ටික නැද්ද? මේ කියන කාරණා ටික තියෙනවා. එතකොට අපිට මේ භාණ්ඩයක මිල අඩු වැඩි වුණාම නිශ්චිතව කියන්න බෑ දරුවනේ මේ භාණ්ඩයේ පාරිභෝගික පැහැදම වැඩි අඩු වෙනවා කියලා. හරිද? ඉතින් ඔය පාරිභෝගික පැහැදම කියන කාරණාව කරුණු දෙකක් නිසා වෙනස් වෙනවා. හරිද? කරුණු දෙකක්ින්ද වෙනස් වෙනවා. එකක් තමයි මිල වෙනස් වීම, භාණ්ඩයේ මිල වෙනස් වීම. අනිත් කාරණාව
ප්‍රමාණය වෙනස් වීම. එකක් මිල වෙනස් වීම අනික ප්‍රමාණය වෙනස්. හරිද? එකක් මිල වෙනස් වීම අනිත් එක ප්‍රමාණය වෙනස් වීම. ඒ කියන්නේ මිල වෙනස් වීම හින්දාත් පාරිභෝගික පැහැදම වෙනස් වෙනවා. හොඳද? අනිත් එක ප්‍රමාණය වෙනස් වීමත් පාරිභෝගික පැහැදම වෙනස් වෙන්න බලපානවා. දැන් මිල වෙනස් වුණා කියලා හිතන්නකො භාණ්ඩයක මිල රුපියල් 10 ඉඳලා 15ට වෙනස් වුණා කියලා. මම ඒකක 10ක් ගෙදර අරන් ගියා රුපියල් 10ට තියෙද්දිත් 15ට තියෙද්දිත් ඒකක 10ක් මරන් යනවා කියලා හිතන්නකො. 10ට තියෙද්දිත් ඒකක 10ක් ගෙදර අරන් ගියා 15ට තියෙද්දිත් ඒකක 10ක් අරගෙන ගියා. රුපියල් 10ට තියෙනකොට ඒකක 10ක් ගෙදර අරන් යද්දි මගේ වියදම උනේ 100යි දැන් 150යි. වැඩි වෙලාද නැද්ද? පාරිභෝගික පැහැදම වැඩි වෙලානේ. රුපියල් 50කින් වැඩි වෙලා. රුපියල් 50කින් වැඩි වෙලා. හේතුව මොකද්ද? මිල වෙනස් වීම. හරිද? හිතන්නකෝ රුපියල් 10 ඉඳන් රුපියල් 8ට වැඩි වුණා. සෝරි අඩු වුණා. මිල අඩු වුණා රුපියල් 8ට. දැන් මම ඒකක 20ක් ගෙදර අරගෙන යනවා. නේද? එහෙම නැත්නම් හිතන්නකෝ ඒකක එච්චර ප්‍රමාණයක් නැතත් ඒකක 12ක් විතර අරගෙන යනවා කියලා. ඒකක 12ක් විතර අරගෙන යනවා. රුපියල් 10ට තියෙනකොට නම් මගේ වියදම රුපියල් 100යි. දැන් මගේ වියදම 96යි. හරිද? නැත්තම් රුපියල් 8 වෙද්දි මම ඒකක 15ක් ගෙදර අරගෙන ගියා නම් මෙන්න වියදම 120ක් වෙලා තියෙනවා. කලින්ටත් වඩා වැඩි වෙලා. මේ ප්‍රමාණයත් වෙනස් වෙන බලපාන. එක්ක අඩු වෙන්න එක්ක වැඩි වෙන්න. මේ කියන කාරණා දෙක මත තමයි මේ පාරිභෝගික පැහැදම වෙනස් වෙන්නේ. මොකද්ද කරුණු දෙක? එකක් මිල වෙනස් වීම අනිත් එක ප්‍රමාණය වෙනස් වීම. හරිද? එතකොට මෙන්න මේ කියන විදිහට පුතේ පාරිභෝගික පැහැදම වෙනස් වීම කියන එක පාරිභෝගික මොකද්ද? පාරිභෝගික පැහැදම වෙනස් වීම. මෙන්න මේ කියන කාරණාව රඳා පවතිනේ මොකක් මතද? මිල ඉල්ලුම් නම්‍යතාවය මත. මිල ඉල්ලුම් නම්‍යතාවය මත. හරිද? ඒ කියන්නේ අපිට භාණ්ඩයක මිල වැඩි වුණාම ඒකටද පාරිභෝගිකයා දක්වන සංවේදීතාවය අනුව තීරණය කරන්න පුළුවන් මේ පැහැදම මොන වගේ විදිහටද වෙනස් වෙන්නේ කියලා. ඇයි? මිල ඉල්ලුම් නම්‍යතාවයේ තියෙන සංරචක දෙකක් තමයි එකක් මිල අනික ප්‍රමාණය. මේ දෙකේ වෙනස තමයි පැහැදම වෙනස් වෙන්න බලපාන්නේ. ඒකට අපිට මේක නිශ්චිතව කියන්න පුළුවන් මිල ඉල්ලුම් නම්‍යතාවය. මිල යම් කියන්නේ යම් කිසි ප්‍රතිශතයකින් වෙනස් වුණොත් ප්‍රමාණය වෙනස් වෙන ප්‍රතිශතය ගත්තාම අපිට ඕන කරනවා මිලයි ප්‍රමාණයයි තියෙනවා. ඔන්න අපිට කිව්වා මෙන්න පාරිභෝගික පැහැදම වෙනස් වෙන විදිහ. හරිද? ඒකට අපිට දැන් අපි තේරුම් ගන්න ඕන අනම් ඉල්ලුම් තත්වයකදී පාරිභෝගික පැහැදම කොහොමද? නම් ඉල්ලුම් තත්වයකදී පාරිභෝගික පැහැදම කොහොමද? ඒ කියන මේ තත්වයකදී පාරිභෝගික පැහැදම කොච්චරකින් වෙනස් වෙනවද කියන කාරණාව අවබෝධ කරගන්න උනායි. කියන්නේ මිල වැඩි වුණාම කොහොමද? මිල අඩු වුණාම කොහොමද කියන කාරණාව. හරිද? හරි. අර ටික ලියා ගන්නකො. කරුණු දෙක ලියා ගන්නකො. පළවෙනි කරුණ මිල වෙනස් වීම. වරහන් ඇතුලේ P. දෙවෙනි කරුණ ප්‍රමාණය වෙනස් වීම. වරහන් ඇතුලේ Q. ඔතන පහළ ඉඩ තියෙනවා නම් මෙන්න මේ වාක්‍ය ලියා ගන්න.
පාරිභෝගික පැහැදම වෙනස් වන ආකාරය පාරිභෝගික පැහැදම වෙනස් වන ආකාරය රඳා පවතින්නේ මිල ඉල්ලුම් නම්‍යතාවය මතය මිල ඉල්ලුම් නම්‍යතාවය මතය ඕක හයිලයිට් කරලා හරි තරුවක් දාලා හරි තියාගන්න කියව ගන්න බලන්න අනම් ඉල්ලුම් තත්වයකදී මොකක්ද වෙන්නේ කියන කාරණාව හරි මේ බලන්නලාකෝ අනම්‍ය ඉල්ලුම් තත්වයකදී අනම්‍ය ඉල්ලුම් තත්වයක අනම්‍ය ඉල්ලුමක් කියලා කියන්නේ මිල වෙනස් වීමේ ප්‍රතිශතයට වඩා අඩු ප්‍රතිශතයකින් පුතේ ඉල්ලුම් ප්‍රමාණය වෙනස් වෙන්නේ ඕකනේ වෙන්නේ හරිද මේකද කියන්නේ අපේ දැන් ගොඩක් වෙලාවට අනම්‍ය ඉල්ලුමක් නම් තියෙන්නේ ඔය භාණ්ඩයට ආදේශක අඩුයි නේද ඊළඟට තව මොනවාද ඔය භාණ්ඩය අත්‍යවශ්‍ය භාණ්ඩයක් එහෙම නේද එතකොට ඔය භාණ්ඩය ගැන තව කියනවනම් තව මොනවද ඔය භාණ්ඩය ගැන කියන්න පුළුවන් මේක නිර්වචනය කරලා තියෙන්නේ පුළුල් නිර්වචනයක් තියෙන්නේ ඒකනේ අනම්‍ය නේද ඔය වගේ කාරණා ටිකක් තමයි තියෙන්නේ ඔය භාණ්ඩේ සලකා බලන භාණ්ඩේ. ඒතකොට මේ සලකා බලන භාණ්ඩේ මිල වෙනස් වුණාම දරුවනේ දැන් පෙට්‍රල් මිල වෙනස් වුණා කියලා කියනකො පෙට්‍රල් මිල වෙනස් වුණාම මිනිස්සුන්ගේ ආදායම වැඩි වෙයි. වියදම වැඩි වෙන්නේ. නේ පරිභෝජනය කරන මිනිස්සුන්ගේ පෙට්‍රල් මිල වැඩි වුණාම වියදම වැඩි වෙනවා.
හරි. එතකොට මේ අනම්‍ය ඉල්ලුම් තත්ත්වයකදී භාණ්ඩයේ මිල වැඩි වුණාම ඉල්ලුම් ප්‍රමාණය සුළු ප්‍රමාණයකින් වෙනස් වෙනවා. හරිද? හැබැයි මිල වැඩි වුණාම පාරිභෝගිකයාගේ වියදම වැඩි වෙනවා. පාරිභෝගිකයා වියදම වැඩි වෙනවා කියලා කියන්නේ ඔයාලා දන්නා පැහැදමත් ආදායමත් වැඩි වෙනවා කියන කාරණා. හරිද? මිල අඩු වුණාම වියදම අඩු වෙනවා. ඇයි බොහෝ වෙලාවට කලින් ප්‍රමාණයමයි පරිභෝජනය කරන්නේ. එහෙම නැත්නම් ඊට වඩා වැඩි ප්‍රමාණයක් සුළු ප්‍රමාණයක් වැඩිපුර ගෙනියනවා. හරිද? මොකද අපි පෙට්‍රල් බවුසර් ගණන් ගෙදර ගෙනල්ලා තියාගන්නේ නෑනේ. පරිභෝජනය කරන්න පාරිභෝගිකයෙක් විදියට. නේද? ලීටර් 3-4ක් වැඩිපුර අරගෙන එනවා. එතකොට අර මිල අඩු වුණාම වියදම අඩු වෙන්න බලපානවා. හරි. එහෙනම් මිල රුපියල් 20 ඉඳන් 40ට වැඩි වුණාම අපේ පැහැදම 1200ක් වෙනකොට මිල 20 දී අපේ පැහැදම වෙන්නේ රුපියල් 8000යි. ඉතින් අපිට පුළුවන් ඕක ප්‍රස්තාර සටහනකත් නිරූපණය කරලා දාන්න. අනම්‍ය ඉල්ලුම් තත්ත්වයකදී මේ අපේ ආදායම කොහොමද කියන කාරණාව. අනම්‍ය ඉල්ලුම් වක්‍රයක් මැද ගන්න. අනම්‍ය ඉල්ලුම් වක්‍රයක් තියෙන්නේ මොන වගේ විදිහටද? මොන අක්ෂයට වැඩිපුරව බර වෙලාද? දිල්සර මිලාක්ෂයට වැඩිපුරව නැඹුරු වෙලාද? එහෙම නැත්නම් ප්‍රමාණාක්ෂයට වැඩිපුර නැඹුරු වෙලාද? දිල්සර දිල්සර තාම ඇඳේද මන්දා? නෑ හැමකට කියන්න දෙන්න. මිලාක්ෂයට මිලාක්ෂයට හැම. මිලාක්ෂයට නැඹුරු වෙලායි තියෙන්නේ. හතලිහේදී ඒකක 300යි. 20ෙදි ඒකක 400යි. දැන් 40ෙදි ඒකක 300යි කියලා කියපුවාම පුතේ මේ තියෙන්නේ මෙන්න මේ කොටස. මේ කොටස මොකක්ද? අපේ පාරිභෝගික මේ කොටස මේ තියෙන්නේ මේ කොටස් දෙකක් තියෙනවානේ. මේ තියෙන්නේ කලින් මිලයි කලින් ප්‍රමාණයයි. එතකොට කලින් මිලයි කලින් ප්‍රමාණයයි කියලා කියපුවම අපේ වියදම තිබ්බා මෙන්න රුපියල් 8000. හරිද? මෙතන මිල වැඩි වෙනව දරුවනේ රුපියල් 20කින්. හරිද? මිල වැඩි වෙනවා රුපියල් 20කින්. මිල රුපියල් 20කින් වැඩි වුණාට අපි ඒකක 300ක් පරිභෝජනය කරනවා. දැන් බලන්නකෝ ඇත්තටම මේක අපි percentage එකක් විදියට ගත්තාම මිල වැඩි වෙච්ච ප්‍රතිශතය ගත්තාම 100ට 100කින් වැඩි වෙලා තියෙනවානේ නේද? ඒ කියන්නේ 20ට තිබ්බ එකක් 20ක් වෙච්චාම මේක 40ක් වෙලා තියෙන්නේ.
නේද? එම ප්‍රමාණයෙන්ම වැඩි වෙලා තියෙනවා. හැබැයි ඒකක ප්‍රමාණය අඩු වෙලා තියෙන ඊට වඩා අඩු ප්‍රමාණයකින්. නේද? කලින් 400ක් තිබ්බ දැන් 300ක්. කියන්නේ 133යි ගණන් නේද? හරියට දන්නේ නැහැ. කොහොම හරි. ඒකට ඔය වගේ ප්‍රමාණයකින් තමයි අඩු වෙලා තියෙන්නේ. ඔය බලන්නකො ගණනය කරලා දැන් අපේ පැහැදම අලුත් ප්‍රමාණයට අදාළව මිල 20 ඉඳන් 40 වෙනකොට පාරිභෝගික පැහැදම 12000ක් වෙනවා. හරිද? يعني මිල රුපියල් 20 ඉඳන් 40ට වැඩි වෙද්දී පාරිභෝගික පැහැදම 12000ක් වෙනවා. 40 ඉඳන් 20ට අඩු වෙනකොට පාරිභෝගික පැහැදම 8000ක්. හරි. එතකොට මේ භාණ්ඩයක මිල අඩු වෙනකොට පැහැදම අඩු වෙනවා. පැහැදම අඩු වේ. මිල වැඩි වෙනකොට පැහැදම මොකද වෙන්නේ? පැහැදම වැඩි වේ. මිල අඩු වුණා පැහැදම අඩු වුණා. මිල වැඩි වුණා පැහැදම වැඩි වුණා. දෙන්නම වෙනස් වුණේ එකම දිශාවකට නේද? එතකොට පාරිභෝගික පැහැදම ගත්තාම මිලයි පැහැදමයි අතර තියෙන සම්බන්ධතාවය මොකද්ද මෙතන? මිලයි පැහැදමයි අතර තියෙන්නේ මිල වෙනස් වීමයි පාරිභෝගික පැහැදමයි අතර තියෙන්නේ අනුලෝම සම්බන්ධතාවය. හරිද? දෙන්න අතර තියෙන්නේ අනුලෝම සම්බන්ධතාවය. ලියා ගන්නකො මේක. ලේඛනය ගන්න. ඔතන ඉඩ සම්පූර්ණයෙන්ම පිරෙන විදිහට අඳින්න යන්නත් එපා. වාක්‍ය දෙක තුනක් ලියාගෙන ඉඩක් තියාගෙනම ඔය රූප සටහන ප්‍රස්තාව සටහනයි ලේඛනයයි ඇඳලා දාන්න. ටිකක් ගහලා ලියාගත්තා. මිල රුපියල් 20 සිට හතලිය දක්වා වැඩි වන විට පාරිභෝගික පැහැදම රුපියල් 8000 සිට රුපියල් 12000 දක්වා
රුපියල් 8000 සිට රුපියල් 12000 දක්වා රුපියල් 12000 දක්වා වැඩි වේ. රුපියල් 12000 දක්වා වැඩි වේ. හරි. ඊළඟ ඉරි කෑල්ල ඊළඟ එක අපි ලියනවා මිල රුපියල් 40 සිට මිල රුපියල් 40 සිට 20 දක්වා අඩුවන විට මිල රුපියල් 40 සිට 20 දක්වා අඩුවන විට පාරිභෝගික පැහැදම රුපියල් 12000 සිට රුපියල් 12000 සිට 8000 දක්වා අඩු වේ. දක්වා අඩු වේ. නම්ය ඉල්ලුම් තත්ත්වයකදී එහෙනම් නම්ය ඉල්ලුම් තත්ත්වයකදී කොහොමද අපේ පාරිභෝගිකයාගේ වියදම හැසිරෙන්නේ කියන කාරණාවයි අපිට කතා කරන්න තියෙන්නේ. නැත්නම් අපිට ඉගෙන ගන්න තියෙන්නේ. මේ බලන්නකෝ. දැන් නම්ය ඉල්ලුම් තත්ත්වයක් කියලා කියපුවම සලකා බලන භාණ්ඩය නම්ය ඉල්ලුම් තත්ත්වයකට මුහුණ දෙන්න නම් ওই භාණ්ඩයේ තියෙන ඕන ගති ලක්ෂණ මොනවාද? සලකා බලන භාණ්ඩයට සමීපාදේශක බහුල වෙන්න ඕන. ඊළඟට සලකා බලන භාණ්ඩය මොන භාණ්ඩයක් වෙන්න ඕනද? සුඛෝපභෝගී භාණ්ඩයක් වෙන්න. තව මොකද්ද? තව මේ භාණ්ඩයේ නිර්වචනය පාටු නිර්වචනයක් තියෙනවා. තව මොනවද තියෙනවා? මිල වෙනස් කරලා දීර්ඝ කාලයක් ගත වෙලා තියෙනවා. ඔය වගේ ලක්ෂණ ටිකක් තියෙන්න ඕන නේද? කල්පනා කරලා බලන්නකො නම්‍යතාවයේ තීරණය වෙන්න බලපෑවු සාධක වලින් නේ. ඒකට නම්ය ඉල්ලුම් තත්ත්වයක් තියෙනවා කියලා කියන්නේ මෙන්න මේ වගේ තියෙන භාණ්ඩයකට මෙන්න මේ වගේ කියලා කියන්නේ මොන වගේ භාණ්ඩයක්ද? නිර්වචනය පටු ඊළඟට සුඛෝපභෝගී භාණ්ඩයක්. හරිද? ඊට පස්සේ මිල වෙනස් වෙලා සෑහෙන කාලයක් ගත වෙලා තියෙනවා. අනිත් සුවිශේෂීම කාරණේ තමයි මේ භාණ්ඩයට ආදේශක සුලභව තියෙනවා. එතකොට ආදේශක සුලභව තියෙනවා කියලා කියන්නේ පුතේ භාණ්ඩයේ මිල සුළු ප්‍රමාණයකින් වෙනස් වුණත් පාරිභෝගිකයා ආදේශක වලට නැඹුරු වෙනවා. ඒ කියන්නේ සලකා බලන භාණ්ඩයේ පරිභෝජනය අතර කරලා අතහැරලා වෙනත් භාණ්ඩ පරිභෝජනයට පෙළඹෙනවා. මිල වැඩි වුණාම මිල අඩු වුණාම කරන්නේ වෙනත් පරිභෝග පරිභෝජනය කර හිටපුවා. දැන් අපේ භාණ්ඩේ සලකා බලන භාණ්ඩේ පරිභෝජනය කරන එක වඩාත් වාසිදායක හින්දා අපේ භාණ්ඩේ පරිභෝජනය කරන්න පෙළඹෙනවා. හොඳද? එතකොට මේ නම්ය ඉල්ලුමක් තියෙන භාණ්ඩයක වෙනස් මිල වෙනස් වීම දැන් ඔයාලට තේරෙනවා නම්ය ඉල්ලුමක් තියෙන භාණ්ඩයක මිල වෙනස් වීමයි පාරිභෝගික පැහැදමයි අතර තියෙන මොන වගේ සම්බන්ධතාවයක්ද කියලා. ඇයි මිල වැඩි වේ ඉල්ලුම ළමයි කනෙක්ෂන් එනවා යනවා වැඩි ගණන් ගන්න එපා.
හරි. එතකොට මේ ප්‍රතිලෝම කියන්නේ දැන් මිල වැඩි වෙද්දී ඉල්ලුම අඩු වෙනවා. ඊට පස්සේ මිල අඩු වෙනකොට ඉල්ලුම වැඩි වෙනවා. මෙහෙම වෙනකොට දැන් පාරිභෝගික පැහැදමට මොකද වෙන්නේ මේ වගේ අවස්ථාවන් වලදී? මේ වගේ වෙලාවට පාරිභෝගික පැහැදමත් මිල වැඩි වෙනකොට පාරිභෝගික පැහැදම පුතේ අඩු වෙනවා. මිල වැඩි වේ පැහැදම අඩු වේ. මිල අඩු වේ පැහැදම වැඩි වේ. ඇයි මෙහෙම වෙන්නේ? මිල අඩු අවස්ථාවේදී අපි වැඩිපුර ඒකක පරිභෝජනය කරනවා. අර මම ඔයාලට මුලින්ම කියලා පටන් ගත්තේ මොකද්ද? පාරිභෝගික පැහැදම තීරණය වෙන්න බලපාන ප්‍රධාන සාධක දෙකක් තියෙනවනේ. එක සාධකයක් තමයි මිල, අනිත් සාධකය තමයි අපි මිලදී ගන්න ප්‍රමාණය. ඉතින් මිල අඩු අවස්ථාවේදී අපි වැඩිපුර පරිභෝජනය කරන්න පෙළඹිලා ඉන්නවා නම් අපේ වියදම වැඩි. හරිද? මිල වැඩි කරපුවාම අපි පරිභෝජනය කරන ඒකක සංඛ්‍යාව අඩු කරනකොට අපේ පැහැදම අඩු වෙනවා. එතකොට මේ මිලයි පාරිභෝගික පැහැදමයි අතර තියෙන මොන වගේ සම්බන්ධතාවයක්ද? ප්‍රතිවිරුද්ධ දිශාවට වෙනස් වෙන සම්බන්ධතාවයක් තියෙන. එහෙනම් අපි ඔකට කියන මොන සම්බන්ධතාවය කියලාද ඔකට? ප්‍රතිලෝම සම්බන්ධතාවයක්. මේ නම්‍ය භාණ්ඩයක පාරිභෝගික පැහැදමයි ඒ සලකා බලන භාණ්ඩයේ මිලයි අතර තියෙන්නේ ප්‍රතිලෝම සම්බන්ධතාවයක්. හරිද? අපි බලමු ඔක ප්‍රස්තාර සටහනකත් ඔය දේ මොහොම වෙනවද කියලා. මිල රුපියල් 10ට තියෙනකොට එකක 40ක් මිල දී ගන්න. එනම් පාරිභෝගික පැහැදම 400යි. මිල රුපියල් 15 තියෙනකොට දැන් ඉල්ලන්නේ එකක 10යි. එනම් පාරිභෝගික පැහැදම 150යි. ඕන් ළමයි වහිනවා. නම්යයි නම් ප්‍රමාණාක්ෂයට සමාන්තරව එහෙම නැත්නම් වැඩි නැඹුරුවකින් තමයි හිටන්නේ. මිල රුපියල් 10 දී පහළවේදී දහයේදී 400යි පහළවේදී 150. මේ තියෙන්නේ ඉල්ලුම් වාක්‍ය. එහෙනම් අපිට මේ ඉල්ලුම් වාක්‍ය
චක්‍රයකින් මිනිහා පරිභෝජනය කරන ප්‍රමාණය හොයා ගන්න පුළුවන්. ඒක ප්‍රමාණය මිලෙන් ගුණ කරපුවාම පාරිභෝගිකයාගේ පැහැදම. එතකොට මිල රුපියල් 10 ඉඳන් 15ට වැඩි වෙනකොට පාරිභෝගිකයාගේ පැහැදම 150යි 40යි නෙමෙයි අඳින්න ඕන. මම පැහැදම ඇඳලා තියෙන්නේ මේ පැත්තේ ක්වොන්ටිටි එක කියලා කියපුවාම මෙතන 40යි මෙතන 10යි. කලින් ප්‍රස්තාරෙත් තරද්දලාද නෑනේ? නෑ. ළමයි චුට්ටක් අවධානයෙන් ඉන්න. වරදිනානේ මට. නේද? එහෙනම් මිල රුපියල් 10 ඉඳන් 15ට වැඩි වුණාම ඉල්ලුම් ප්‍රමාණය ඒකක 10ක් වෙනවා. 40 ඉඳන් 10ට අඩු වෙනවනේ. දැන් මිලදී ගන්න ඒකක 10යි. එහෙනම් පාරිභෝගික පැහැදම පහත වැටෙනවා 400 ඉඳන් 150ට. මිල රුපියල් 10 ඉඳන් 15ට ඉහළ නැග්ග හින්දා පාරිභෝගික පැහැදම 400 ඉඳන් 150ට පහත වැටුණා. ඊළඟ අවස්ථාවේදී මිල රුපියල් 15 ඉඳන් 10ට පහත වැටෙනවා. ඒතකොට පාරිභෝගික පැහැදම මොකද වෙන්නේ? රුපියල් 150 ඉඳන් රුපියල් 400ට වැඩි වෙනවා. හරිද? ඉතින් ඕනනම් ඔයාලට හොයාගන්න පුළුවන් රුපියල් 10 ඉඳන් 15ට මිල වැඩි වෙච්ච හින්දා පාරිභෝගික පැහැදම මොනතරම් ප්‍රමාණයකින් අඩු වුණාද කියලා හොයාගන්න. කොහොමද හොයාගන්නේ? මිල වැඩි වෙච්ච ප්‍රමාණය හොයාගත්තා. ඉල්ලුම් ප්‍රමාණය අඩු වෙච්ච ප්‍රමාණය හොයාගන්න. කියන්නේ අපෙන් ප්‍රශ්නේ අහන්නේ දැන් මම ඔයාලගෙන් ඇහුවේ මිල රුපියල් 10 ඉඳන් 15ට වැඩි වුණ හින්දා පාරිභෝගික පැහැදම මොනතරම් ප්‍රමාණයකින් වෙනස් වුණාද? පාරිභෝගික පැහැදම මොනතරම් ප්‍රමාණයකින් වෙනස් වුණාද? එහෙනම් මිල වැඩි වුණා රුපියල් 5කින්. ප්‍රමාණය පහත බැස්සා ඒකක 30කින්. එතකොට පුතේ අපේ මොකද්ද? එකක 30යි නේද? අඩුනේ ඒකක 30ක්. හරිද? එතකොට මොනතරම් ප්‍රමාණයකින් මේක වෙනස් වුණා? එහෙනම් 150කින් අඩු වෙලා තියෙනවා. මේක ඉවර නම් ලියා ගන්න ඉති කැලක් ගහලා
මිල රුපියල් 10 සිට 15 දක්වා වැඩි වන විට පාරිභෝගික පැහැදම රුපියල් 400 සිට 150 දක්වා අඩුවේ. 150 දක්වා අඩුවේ. මිල රුපියල් 15 සිට මිල රුපියල් 15 සිට 10 දක්වා අඩුවන විට 10 දක්වා අඩුවන විට පාරිභෝගික පැහැදම පාරිභෝගික පැහැදම 150 සිට 400 දක්වා 150 සිට 400 දක්වා වැඩි වේ. හරි. මම ඔයාලගෙන් අර වෙනස කතන්දරය අහද්දී මෙතන 5කින් වැඩි වුණාම මෙතන 30කින් අඩු වෙනවනේ. පුතේ වෙනස් වෙන්නේ 150යිනේ. හැබැයි මෙතන වෙනස් වෙලා තියෙනවා 250කින්. ඉතුරු 100ට මොකද උනේ? ඉතුරු 100 කො? දේශානි ඉතුරු 100 කො? මේ තියෙන ඉතුරු 100. මේ 150 x කියලා කිව්වොත් මේක y. හරිද? මේක z. මේ තියෙන 100. ඇයි බිඳුවේ ඉඳන් රුපියල් 10 වෙනකන් යම් ප්‍රමාණිකුත් තියෙනවනේ. ඒ වගේම තවදුරටත් ඉන්න කලින් ප්‍රස්තාරයත් එහෙමම තමා. හරි. ඒකීය නම්ය ඉල්ලුම් තත්වයකදී. පුතේ ඒකීය ඉල්ලුම් නම්ය තත්වයක් තියෙන භාණ්ඩයක් නම් ඒ කියන්නේ සලකා බලන භාණ්ඩයට තියෙන ඉල්ලුම් නම්‍යතා සංගුණකයේ අගය 1යි නම් මේකේ මිල අඩු වැඩි වුණා කියලා පාරිභෝගික පැහැදම අඩු වැඩි වෙනවද? එහෙම නැත්නම් වැඩි අඩු වෙනවද? ඒ කියන්නේ අනම්‍යකේ නම් සිද්ධ වුණේ පාරිභෝගික ආදායම පාරිභෝගික පැහැදම වැඩි අඩු වුණේ මිල
වැඩි අඩු වෙනකොට නම් ඉල්ලුමක් තියෙනකොට පාරිභෝගික පැහැදම වැඩි අඩු වුණේ මිල අඩු වෙනකොට මිල වැඩි වෙනකොට නේද? මිල වැඩි වෙද්දි පැහැදම අඩු වුණා, මිල අඩු වෙද්දි පැහැදම වැඩි වුණා. ඕකනේ උනේ නේද? හැබැයි ඒකීය නම් ඉල්ලුම් තත්ත්වයකදී ඕක කොහොම වෙන්නේ නැහැ. ඒකීය නම් ඉල්ලුම් තත්ත්වයකදී සලකා බලන භාණ්ඩයේ මිල වැඩි අඩු උණයි කියලා පැහැදම වැඩි අඩු වෙන්නේ නැහැ. පැහැදම අඩු වැඩි වෙන්නේ නැහැ. කියන්නේ පැහැදම වෙනස් වෙන්නේ නැහැ. මේකට හේතුව මොකක්ද? මේකට හේතුව මිල වෙනස් වෙන ප්‍රතිශතයෙන්ම ප්‍රමාණයත් වෙනස් වෙනවා. ඒ කියන්නේ මිල වෙනස් වෙන ප්‍රතිශතයට ප්‍රතිලෝම වශයෙන් ප්‍රමාණයත් වෙනස් වෙනවා. ඒකට අපිට වෙන්නේ නැහැ කියන්න බෑ. ප්‍රමාණය වෙනස් වෙනවා. ප්‍රමාණය වෙනස් වෙන්නේ පුතේ අර මිල වෙනස් වෙන ප්‍රතිශතයෙන්මයි. මිල රුපියල් 5කින් කියන්නේ මිල 100%කින් වැඩි වුණොත් ප්‍රමාණය 100%කින් අඩු වෙනවා. හරිද? මිල 100%කින් වැඩි වුණාම ප්‍රමාණය 100%කින් අඩු වෙනවා. මිල 100%කින් අඩු වුණොත් ප්‍රමාණය 100%කින් වැඩි වෙනවා. එතකොට මේ පාරිභෝගික පැහැදම වෙනස් වෙන්නේ නැහැ කියලයි මෙයාලා මේ අපිට කියන්නේ. ඒක එහෙම වෙනවා. ඔයාලට පැහැදිලි වෙන්න ඕන. මොකද ප්‍රමාණය වෙන මිල වෙනස් වෙන ප්‍රතිශතයෙන්ම ප්‍රමාණයත් වෙනස් වෙනවා කියලා කියපුවාම අපේ පැහැදමට කිසිම බලපෑමක් සිද්ධ වෙන්න බෑ. වෙන්නේ නැහැ. මෙන්න මේ ලේඛනය ගන්නකො ඔතන. මේක 100ට හදලා බලන්න. ඒ කියන්නේ මිල වෙනස් වෙච්ච ප්‍රමාණයයි ඉල්ලුම් ප්‍රමාණය වෙනස් වෙච්ච ප්‍රමාණය කොච්චර ප්‍රමාණයකින්ද වෙනස් වෙලා තියෙන්නේ කියලා. දේශානි සුබසිංහේ මට හොයලා දෙන්න මිල රුපියල් 5 ඉඳන් 10ට වැඩි වුණාම මිල වෙනස් වුණ ප්‍රතිශතයයි ප්‍රමාණය වෙනස් වෙච්ච ප්‍රතිශතයයි. කලිනු මට හොයලා දෙන්න මිල රුපියල් 10 ඉඳන් 5ට අඩු වුණාම මිල වෙනස් වෙච්ච ප්‍රතිශතයයි ඉල්ලුම් ප්‍රමාණය වෙනස් වෙච්ච ප්‍රතිශතයයි. අනිත් අයත් හොයාගන්න.
හරි දේශානි හොයාගත්තද? හොයාගත්ත සෙවුනට එක හරි නෑ වගේ. බලන්න කියන්නකෝ. මිල වෙනස් වෙනවා 100%කින්. ප්‍රමාණය වෙනස් වෙන්නේ මට ආවේ 150කින් කියලා. ඒක හදන්නකෝ. පහට නේද තිබ්බේ? ඔව්. එහෙනම් මිල වෙනස් වෙන්නේ 5කින්. ඒක 100%යි කියලා. ඒක 100%යි. ඔව් ඒක 100%ක් එනවා. ඊළඟට 20ට තිබ්බේ 10යි. ඒක 150යි. ඒක 105ක් වෙනවා 50ක් වෙනවා නේ. ඔව්. ආකාශ තව නැගිටලා නැතුව ඇතිනේ. ආකාශ ඉන්නවා. ආකාශ good morning. Good night. night කියන දා වෙන දඩින්. ඉවරයි. ඉරි කැලලක් ගහලා ලියා ගන්න. මිල රුපියල් 5 සිට 10 දක්වා වැඩි වෙන විට මිල රුපියල් 5 සිට 10 දක්වා වැඩි වෙන විට පාරිභෝගික පැහැදම වෙනස් නොවේ. පාරිභෝගික පැහැදම වෙනස් නොවේ. මිල රුපියල් 10 සිට 5 දක්වා මිල රුපියල් 10 සිට 5 දක්වා අඩු වන විට පාරිභෝගික පැහැදම වෙනස් නොවේ. හරිද වැඩේ?
තියනවා නේද ටේබල් එකක්? මෙන්න මේ විදියට. ඒ කියන්නේ ඉල්ලුම් නම්‍යතාවයයි පැහැදමයි අතර සම්බන්ධතාවය සාරාංශගත කරන්න පුළුවන් කියලා තියෙනවනේ. හරි. මේ බලන්නකෝ. දැන් මං ඔයාලගෙන් අහගෙන ආවොත් මෙතන ඉඳන් කොතනද? මෙතන ඉඳන්. අනම්‍යයි කියන තැනේ ඉඳන්. හරිද? අපි කතා කරේ පැහැදම ගැනනේ. මට පුතේ අයභාරය ගැන කියන්න. නවෝද මට මෙතන අයභාරය ගැන කියන්න. ඒ කියන්නේ ආදායම ගැන කියන්න. අපි කතා කරේ පැහැදම ගැනනේ. ආදායම ගැන. අර පොයින්ට් දෙක මට කියන්න. මිල 20 ඉඳන් 40ට වැඩි වෙනකොටයි 40 ඉඳන් 20ට අඩු වෙනකොටයි. නවෝද? මිල 20 ඉඳන් 40ට වැඩි වෙනකොට පාරිභෝගික ආදායමත් වැඩි වෙනවා. මිල 40 ඉඳන් 20ට අඩු වෙනකොට පාරිභෝගික ආදායම අඩු වෙනවා. අඩු වෙනවා. ඊළඟ එකේ නම් ඉල්ලුම් තත්වයකදී කලින්දු නම් ඉල්ලුම් තත්වයක මොකද වෙන්නේ? ආදායම මිල වැඩි වෙද්දී ආදායම අඩු වෙනවා. මිල අඩු වෙද්දී ආදායම වැඩි වෙනවා. වැඩි වෙනවා. දේශානි ඒ කියනම තත්ත්වෙදී ආදායම වෙනස්ව පවතිනවා. වැඩි වෙද්දී වෙනස් වෙන්නේ නැහැ. අඩු වෙද්දී වෙනස් වෙන්නේ නැහැ. හරි. එහෙනම් මේ කියන කාරණා වලට පැහැදිලිනේ. එහෙනම් මේ ඉල්ලුම් නම්‍යතාවයයි පැහැදමයි අතර සම්බන්ධතාවය කිව්වත් පුතේ ඉල්ලුම් නම්‍යතාවයයි අයභාරය අතර සම්බන්ධතාවය කියලා කිව්වොත් මේ දෙකෙන්ම කියන්නේ එකම දේ ගැන. එහෙනම් අපි එකක් ගැන සාරාංශගත කරමු. අපි පැහැදම ගැන ඉගෙන ගත්තේ. එහෙනම් අපි පැහැදම සාරාංශගත කරමු. එන්න ටේබල් එකට ටේබල් එකේ ලියා ගන්න මේකේ කෙරවලට වෙන්න ලියා ගන්න ඉල්ලුම් නම්‍යතාවය කියලා. නම්‍යතාවය. මේ පැත්ත කෙරවලට වෙන්න ලියා ගන්න මිල කියලා. ටේබල් එක වෙන් කරන්න එපා. එක පැත්ත ඉල්ලුම් නම්‍යතාවය කියලා ලියන්න අනිත් පැත්ත මිල කියලා ලියා ගන්න. ඊට පස්සේ මුළු පැහැදම එහෙම නැත්නම් අයභාරය ඉල්ලුම් නම්‍යතාවය හා පැහැදම අතර සම්බන්ධතාවය අනම්‍ය භාණ්ඩ වලට මොනවද උදාහරණ? දිල්සර් අනම්‍ය භාණ්ඩයකට උදාහරණයක් කියන්න මට. කෘෂි භාග
කෘෂි භෝග. හා හරි හරි සහල්ලේම හරි ඈ. නම්මේ භාණ්ඩයකට උදාහරණ දිල්තරම තමයි. පරිගණක සුවඳ විලවුන් රූපලාවන්‍ය උපකරණ මොටර රථ හරි ටේබල් එකේ වැඩි කරන්නේ ඉල්ලුම් නම්‍යතාවය අනම්‍ය භාණ්ඩේ සිහි කරගන්න ළමයි සහල් කියලා. මොකද්ද භාණ්ඩේ සහල් කියලා සිහි කරගන්න ඕන නැති වරහන් ඇතුළේ ලියා ගන්න සහල් කියලා. සහල් කියලා ලියා ගන්න. තරහක් නැහැ. එකක් මිල පහළ වැටීම. මිල පහළ වැටීම. අනික මිල ඉහළ යෑම. මොකද වෙන්නේ? අනම්‍ය භාණ්ඩයක මිල පහළ වැටුනොත් පැහැදම අඩු වේ. මිල ඉහළ ගියොත් පැහැදම වැඩි වේ. මොන සම්බන්ධතාවයක්ද පුතේ තියෙන මේ දෙන්න අතර? අනුලෝම සම්බන්ධතාවය. ඊළඟට ඒකීය නම්ය. මිල පහළ වැටීම මිල ඉහළ යෑම. වෙනස් නොවේ. එතකොට සම්බන්ධතාවයක් තියනවාද මිලයි පැහැදමයි අතර? සම්බන්ධතාවයක් නැහැ. සම්බන්ධතාවයක් නොමැත. නම්ය. මිල ඉහළ යෑම. මිල පහළ වැටීමේදී පැහැදම වැඩි වේ. ඉහළ යාමේදී පැහැදම අඩු වේ. මම මේ වගේ ධන දාගන්න වෙනස් වෙන්නේ නැහැ. සම්බන්ධතාවය ප්‍රතිලෝම ඔන්න ඔච්චරයි.
හරිද මේක? ළමයි හරි සී. අනිත් අයත් ඉවර ඇති. හරි. එහෙනම් ළමයි දැන් විනෝද සමය පටන් ගන්නයි යන්නේ. මොකද්ද විනෝද සමය? ඔයාලා ප්‍රශ්න ටිකකට උත්තර ලියන්නයි යන්නේ. ලියන්නකෝ එහෙනම් ලියන පොත අරගෙන. අනෙකුත් කරුණු නොවෙනස්ව තිබියදී අනෙකුත් කරුණු නොවෙනස්ව තිබියදී සහල් මිල අඩු වූ විට සහල් මිල අඩු වූ විට සහල් සඳහා තමන් විසින් වැය කරනු ලැබූ සහල් සඳහා තමන් විසින් වැය කරනු ලැබූ මුළු වියදම මුළු වියදම නොවෙනස්ව පැවති බව නොවෙනස්ව පැවති බව කිසියම් පාරිභෝගිකයෙක් නිරීක්ෂණය කරයි. කිසියම් පාරිභෝගිකයෙක් නිරීක්ෂණය කරයි. මෙම මිල වෙනස් වීම සම්බන්ධයෙන් එළඹිය හැකි නිවැරදි නිගමනය වනුයේ කවරක්ද?
දෙක පහත සඳහන් අවස්ථාවලදී පහත සඳහන් අවස්ථාවලදී මුළු අයභාරය වැඩි වේද අඩු වේද නැතහොත් නොවෙනස්ව පවතීද යන්න නැතහොත් නොවෙනස්ව පවතීද යන්න සඳහන් කරන්න අයන්න අනම්‍ය ඉල්ලුමකදී මිල පහළ වැටීම ආයන්න නම්‍ය ඉල්ලුමකදී මිල ඉහළ යාම ඇයන්න අනම්‍ය ඉල්ලුමකදී මිල ඉහළ යාම යන්න ඊළඟ එක නම්‍ය ඉල්ලුමකදී
මිල පහළ වැටීම නම් මේ ඉල්ලුමකදී මිල පහළ වැටීම අයන්න මොකක්ද කිව්වේ? අනම්‍ය ඉල්ලුමකදී මිල ඉහළ යාම අනම්‍ය ඉල්ලුමකදී මිල ඉහළ යාම යන්න කිව්වා නම්‍ය ඉල්ලුමකදී මිල පහළ යාම නැත්නම් මිල පහළ වැටීම ඊට පස්සේ ඒකීය නම් ඉල්ලුමකදී මිල පහළ වැටීම තුන්වෙනි ප්‍රශ්නය ඇතිනේ නෑ තුන්වෙනි එක ලියා ගමු. බෝතල් කරන ලද පානීය ජලය බෝතල් කළ පානීය ජලය සඳහා ඇති ඉල්ලුම සාපේක්ෂ වශයෙන් බෝතල් කළ පානීය ජලය සඳහා ඇති ඉල්ලුම සාපේක්ෂ වශයෙන් මිල නම්‍ය වෙතැයි සලකන්න. මෙම තත්ත්වය යටතේ බෝතල් කරන ලද පානීය ජල සැපයුමෙහි බෝතල් කරන ලද පානීය ජල සැපයුමෙහි වැඩිවීමක් සිදුවහොත් වැඩිවීමක් සිදුවහොත්
පහත සඳහන් නෑ පහත සඳහන් ඕනේ නැහැ. වැඩිවීමක් සිදු වුවහොත් කවර ප්‍රතිවිපාකයක් හටගනු ලබන්නේද? කවර ප්‍රතිවිපාකයක් හටගනු ලබන්නේද?